දෙවියන් වහන්සේ අභිමුඛයේ මා කැමති අද දැසන දෙවියන් වහන්සේගේ වචනේ ඊතෝපදේශ පොතට පෙරලා ගන්නවා නම් ඊතෝපදේශ පොතේ අපි අද බලන්න යනවා 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ. ඊතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මෙසේ ලියති වෙනවා. අයුක්තිය ඇතුව ගෝ සම්පත් වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව සාපයක් හොඳය. අපි යාඥා කරමු. සකල විශ්ව මෙවෝ සර්ව බලදාරු සදාකාලික දෙවියන් ඥානෙනි. අපි තව දැසනක ඔබවහන්සේගේ පාමුලක දවස සිටිනවා. අපගේ කැලණිකාර ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඥානෙනි දැසන ඔබගේ වචන තුළ විශ්වාසයෙන් ජීවිතේ ප්‍රකාශ වෙනව, කතා කළ වෙනව, වචන තේරුම් ගන්න ඥානෙ දැනගන්න ප්‍රඥාව බුද්ධිය ඔබවහන්සේ තුළ වෙනව. අදාසන වචනේ ක්‍රියාවට නදමි. ඒ තුළ පවතින ජීවත් වෙන්න ජනකම කීකරුකම වෙනස් කරන්න. වචනය අසලිත සියල්ල ආලේප කරන්න. දැන් වචනේ අසල සැමකට බාර දෙන අතර විශ්වේකයා බාර වෙනවා. කතා කළ මැනව සියලු ගෞරවය ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය ඔබටයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හොඳ අත්පුරුෂනාමයෙන් හාලෙලූයා හාලෙලූයා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය ඊතෝපදේශ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ මෙතේ සඳහන් කර තිබෙනවා අයුක්තිය ඇතුව ගෝ සම්පත් වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව සාපයක් හොඳයි. දෙවියන් වහන්සේගේ වචන තුල උනාස් කියනවා අයුක්තිය ඇතුව ගෝ සම්පත් වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව සාපයක් හොඳයි. ඒ දෙවියන් වහන්සේගේ වචනේ මේ ආකාර ලියා තිබෙන්නේ. ප්‍රියතුල සහෝදරයා සහෝදරිය අද අයුක්තිය හරි හම්බ කරන දේවල් රඳා පවතින්නේ නැහැ. අද නවීන යුගයේ කොයි ආකාරයකට කමක් නැහැ මනුෂ්‍යයන් මුදයි. නමුත් මේ ලෝකසික වචනේ සඳහන් කරනවා අයුක්තියෙන් හම්බ කරන දේට වඩා ධර්මිෂ්ඨකමෙන් හම්බ කරන සල්පය යහපත්ය. ඒ හේතුව අයුක්තියෙන් හම්බ කරන දේ සමහර වෙලාවට මිනිස්සුන්ගේ එක ඔළුව කැක්කුමකට මත වෙන්න පුළුවන්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය නමුත් ධර්මිෂ්ඨකමෙන් හරි හම්බ කරන දේට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ධර්මිෂ්ඨකමෙන් සාධාරණව යුක්ති සාගතව දෙවියන් වහන්සේට ප්‍රියමනාපව අපි හරි හම්බ කරන දේ ඒක දෙවියන් වහන්සේ නිසි ලෙස ක්‍රියාවට යොදවන්න දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙනවා. මන්දපියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ මොහොතකම මනුෂ්‍යයන් බලාපොරොත්තු වෙන යුක්තියයි. ඇයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ? දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් යුක්තිය බලාපොරොත්තු වන්නේ දෙවියන් වහන්සේ යුක්ති සාගත සාධාරණ දෙවියන් වහන්සේ නිසායි. අද මොහොතේ යම් විපතක් කරදරයක් වුණාම මනුෂ්‍ය ඇදිලා විකරණ කාණ්ඩ දෙවියන් වහන්සේ. දෙවියෝ ඉන්නවා නම් මෙවැනි දේවල් සිදු වෙයිද? දෙවියෝ ඉන්නවා නම් ඒ මනුෂ්‍යව ආරක්ෂා කරගන්නේ නැත්තේ? දෙවියෝ ඉන්නවා නම් ඒ මනුෂ්‍යගේ දුක වේදනාව අකල් මරණ වලට පත්වන්නේ? අද මනුෂ්‍යෝ ප්‍රශ්න කරන්නේ කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. ප්‍රියතම සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න අපිට කිසිම අයිතියක් නැහැ.
ඇයි දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් නැත්තේ? දෙවියන් වහන්සේ සියලු දේ යුක්ති සාගත ලෙස මවලා යුක්ති සාගත ලෙස මොක්ෂයට භුක්ති විඳින්න උන්වහන්සේ දීලා තියෙනවා. එනපි දෙවියන් වහන්සේ තුල යුක්ති සාගතව අපි දෙවියන් වහන්සේ තුල ගමන් කරනවා නම් මෙවැනි විපත්ති අපේ ජීවිතවලට සිදු වන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචන තුල ඒ දේ පුරුදු වෙනවා. කරදර ප්‍රශ්න ලෙඩ රෝග එන්නේ නැහැ කියලා නෑ. මේවා එනවා. නමුත් මේ සියල්ල පැමිණෙද්දී දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. දෙවියන් වහන්සේ ඉදිරියට කරන්න බෑ. ඒ හේතුව දෙවියන් වහන්සේ අපේ සරණයි, දෙවියන් වහන්සේ අපේ ශක්තියයි, දෙවියන් වහන්සේ දුකේදී ලං වූ එකම සරණයි. එහෙනම් දෙවියන් වහන්සේ තුල සිටින කෙනෙකුට උසලන්න පුළුවන් ප්‍රමාණය පරීක්ෂාවක් පමණයි උන්වහන්සේ වන්නේ. උසලන්න බැරි දේවල් එවන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නවා ඔබගේ ඉස්මතට තබා ගන්න පුළුවන් කිලෝ ප්‍රමාණය කොච්චරද? කිලෝ 50 නම් ඔබගේ ඉස්මතට ඔබට තබා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ කිලෝ 50 දශමකුත් එවන්නේ නැහැ. කිලෝ 50 පමණයි. උන්වහන්සේ එවලා ඒ ගැලවෙන්නද මාර්ගය උන්වහන්සේ සලසා දෙන බව සුද්ධ ලියවිලි සඳහන් කර තිබෙනවා. එනම් ප්‍රේමවන්ත සහෝදරිය අපි මේ යුක්ති සාගත දෙවියන් වහන්සේ සමග අපි යුක්ති සාගතව අපි ගමන් කළ යුතු තිබෙනවා. අපි කොහොමද යුක්ති සාගතව ගමන් කරන්නේ? අපි යුක්ති සාගතව ගමන් කරන්න නම් ප්‍රියතර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ එක්ක විසින්න ඕනේ. මොකද හරි භයානක කාල පරිච්ඡේදයක් තුළ තමයි අපි මේ සිටින්නේ. මේ වර්තමානයේ තාමත් භයානකයි. ඒ භයානක ලෝකේ කෙලවර පැමිණ තිබෙනවා. ලෝකේ අන්තිම පැමිණ තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන්න යනවා. උන්වහන්සේ තෝරාගෙන ලැබුණු සෙනගව ගෙනියන්න පිණිස. එන කාලය ආසන්න බැවින් දෙවියන් වහන්සේගේ ලියවිල්ලේ ලියා තිබෙනා වූ දේවල් ඉෂ්ටදමින් පවතිනවා. ජේසුස් වහන්සේ කිව්වා ආසාපලව පහව ගියත් මාගේ වචනේ පහව යන්නේ නැහැ. එනම් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මුඛෙන් යම්කිසි වචනයක් යම්කිසි ප්‍රකාශනයක් කළාද ඒක අවලංගු වෙන්නේ නැහැ, ඒක වෙනස් වෙන්නේ නැහැ. ආසාපලව පහවයයි දෙවියන් වහන්සේගේ වචනේ පහව යන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. එනම් මේ වර්තමානයේ අපි දකින දේවල් මොනවද? දෙවියන් වහන්සේගේ වචනේ ලියා තිබෙන දේවල්. එනම් දෙවියන් වහන්සේගේ වචනේ ලියා තිබෙන දේවල් දකින කල ජේසුස් වහන්සේ කියනවා කාලය ආසන්න බව දැනගන්න. එනම් මේ කාලේ ආසන්නයි. මේ කාලය තුල අපි දෙවියන් වහන්සේ සමග ගමන් කළ යුතු වෙනවා. මම ඔබට නිතර කියලා ඇති නෝවාගේ කාල පරිච්ඡේදය. ජේසුස් වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්ද නෝවාගේ දවස් පෙන්වන්නේ. නෝවා සිටියේ විට 7 වර්ෂ ගණනාවකට මෙතනයි. පරණ කිවිසුමේ ආරම්භ කිව්වේ. ප්‍රියතර සහෝදරිය ඒ නෝවාගේ කාලේ ඇවිල්ලා ඉතාමත්ම නපුරු පරිසරයක්, නපුරු කාල පරිච්ඡේදයක්, මනුෂ්‍ය තිරිසන් භාවයට පත් වෙලා මනුෂ්‍ය තුළ අධර්මිෂ්ඨකම බොහෝ වෙලා දෙවියන් වහන්සේ මනුෂ්‍ය මැව්වෙමින් දෙවියන් වහන්සේ ශෝක වෙන ස්වභාවයෙන් තිබුණු කාල පරිච්ඡේදයක්. ලේවිලි සඳහන් කරනවා මනුෂ්‍ය මැව්වෙමින් දෙවියන් වහන්සේ තෙරෙන බව. එවැනි කාල පරිච්ඡේදයක් තුළ දෙවියන් වහන්සේගේ තීරණය කුමක්ද? දෙවියන් වහන්සේ පරිගන්න දෙවි කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ කවදාකවත් පරිගන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කොහොමද කරන්නේ? මනුෂ්‍යයා දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය නැති වෙද්දී මනුෂ්‍ය දෙවියන් වහන්සේගෙන් බැහැර වෙලා මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ සිත විදවද්දී දෙවියන් වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේට සිදු වෙනවා අකමැත්තෙන් හරි මනුෂ්‍ය දෙසින් අහක බලා ගන්න. අකමැත්තෙන් හරි උන්වහන්සේ දෙක
කරන්නයි හේතුව මේ ශුද්ධ දෙවියන් වහන්සේට අශුද්ධ භාවය තුල ක්‍රියා කරන්න වෙන නිසා මේ ආලෝකයේ සිටිනා වූ දෙවියන් වහන්සේ අන්ධකාරයේ සමග කිසිම සමගතාවයක් නැති නිසා උන්වහන්සේට සිදු වෙනවා අකමැත්තෙන් නුවර මනුෂ්‍යගේ සිත් ආක බලා ගන්න. ප්‍රියතර සහෝදරයා සහෝදරි විවිධ කුමාර සිදු වෙන්නේ මනුෂ්‍යයට දේව රැකවරණය නෑ. දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ තුල සම්පූර්ණ සිත් ඇති මනුෂ්‍යයාට පිහිටවන මිනිස දෙවියන් වහන්සේගේ ඇස් පොළවේ ඔබම ඔබ දුවන බව. නොබ දෙවියන් වහන්සේ සමග සම්පූර්ණ සිතක් ඇතුව සිටිනවා නම් දෙවියන් වහන්සේගේ ඇස් හැම මොහොතකම නොබ දෙසයි නොබ ගමන් කරන හැම ස්ථානයකටම උන්වහන්සේගේ ඇස් නොබ ගමන් කරනවා. එනම් දෙවියන් වහන්සේට අප දෙස බලන්න නැහැ වුණාම අපි සම්පූර්ණ සිතක් ඇතුව වහන්සේ සමග නොසියාම අපි දෙවියන් වහන්සේගේ සිත රිදවන්නේ අපි පාපිෂ්ඨ ස්වභාවයෙන් සිටින කුමාර සිදු වෙන්නේ දෙවියන් වහන්සේට සිදු වෙනවා අකමැත්තෙන් වද අහක බලා ගන්න. එවිට කුමාර සිදු වෙන්නේ එවිට නපුරාට පුළුවන්කම ලැබෙනවා අප වෙතට පැමිණ අපිව විනාශ කරන්න. දෙවියන් වහන්සේ පරිගන්නේ නැහැ. දෙවියන් වහන්සේ පරිගන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ රැකවරණයෙන් මනුෂ්‍යයා ගිලිහුණාම කුමක්ද සිදු වෙන්නේ? නපුරාට පුළුවන්කම තිබෙනවා මනුෂ්‍යයා වෙතට පැමිණ මනුෂ්‍යව විනාශ කරන්න. ප්‍රියතර සහෝදරයා සහෝදරිය පරණ යුසුම යුගයේදී දෙවියන් වහන්සේ තැවුණා. දෙවියන් වහන්සේ තීරණය කළා. කුමක්ද තීරණය කළේ? ලෝකෙ විනාශ කරන්න. මේ සර්ව සාධාරණ දෙවියන් වහන්සේ කිසිම දෙයක් අහම්බෙන් සිදුවන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ යම් කිසි මිනිසෙකුට විපත්තියක් එන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ මිනිසට අවස්ථාව දෙනවා දේව රැකවරණය වෙතට පැමිණෙන්න. කිසි මිනිසෙකුට බෑ දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරගත්තේ නැහැ කියලා දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරන්න. දෙවියන් වහන්සේ මිනිසට අවස්ථාව දෙනවා. මට මතකයි 83 වර්ෂයේදී පැල් ගොඩවල් වල මනුෂ්‍යෝ දැවෙනවා. ඒව බලන්න යන්නත් බෑ. බලන්න ගියත් ඒ මනුෂ්‍ය රාත්‍රියේදී දැවෙන්න පුළුවන්. 89 දී මම ජාලේ යනවා. මම ඉක්මනට ඔවුන් වෙතට ගියා. ඔවුන් මාව දැකලා පාරෙන් අනිත් පැත්තට දැම්මා මමත්. දැසවුන් ගිහලා එතන තිබුණා බාරකට ගියා. දැන් මම බාරකට යනවා. මමත් ගියා බාරකට. මමත් ගිහලා වාඩි වුණා. බොන්න නෙමෙයි වාඩි වුණා. මම වාඩි වෙලා උන් සුභාරංචි කතා කරා. උන් සුභාරංචි කතා කරලා ඔවුන්ට මම දුන්න පත්‍රිකාවල්. ඔවුන් මගේ සිත විදවන්න බැරි කමට ගත්තා. නමුත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා. ඒ රාත්‍රියේ කුමක්ද සිදු වුනේ? ඒ රෑ එන්නව කළු බලල්ලක කවුද මන් දන්නේ නැහැ. ආවා. ඔවුන්ව ගෙනිච්චා. එක්කෙනෙක්ගේ ශරීරේ පමණක් දඬුගමත වල තිබෙන හම්බුණා පිච්චෙමින් තිබිලා අනිත් දෙන්න ගැන තොරතුරක් නැහැ. දෙවියන් වහන්සේ පරිගන්න දෙන කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ විපත වෙන්න ප්‍රථමයෙන් මනුෂ්‍යයට ඉඟි කරනවා හැරෙන්න. බයිබලයේ සඳහන් කරනවා උන්වහන්සේ ස්වප්නවලින් කතා කරනවා. ඒ 89 වර්ෂයේදී ඒ අය සමග කතා කරලා වුණා රාත්‍රියේ අමුතු භයානක ඉරමකට පත් වෙන සිදු වෙනවා. මම ඒ කාලේ ඒ අයට ගොඩාක් සුභාරංචි කතා කළා. මම ඊට ප්‍රියතර සහෝදරයා සහෝදරිය මට අවශ්‍ය කළේ මගේ ජීවිතේ නෙමෙයි මේ ජීවිත යක්ෂයාගෙන් ගලවලා මේ ජීවිත දෙවියන් වහන්සේ වෙතට දිවලා දෙන්නයි. නමුත් ප්‍රතික්ෂේප කරපු අය ඒ සමග විනාශ වුණා. පිළිගත්තා වූ අය සිටිනා අද ජීවත් වෙන්නේ. භීෂණ යුගය ඇවිල්ලා ඉතාමත් භයංකර යුගයක්. ප්‍රියතර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ සර්ව සාධාරණ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කිසිවෙකුට විනාශ කරන්න කැමති නැහැ. උන්වහන්සේ මනුෂ්‍යයන්ට අවස්ථාව දෙනවා.
දෙවියන් වහන්සේ දෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. දෙවියන් වහන්සේ දෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තොත් අපි ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ පරිගන්න දෙවි කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ මොකටද කියන්නේ? දේව රැකවරණය වෙතට එන්න. දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ පියාපත් යට සඟවාගෙන අපිව සුරක්ෂිත කරන බවට සුද්ධෝ ලියවිලි සඳහන් කරලා තිබෙනවා. ගීතාවලිය 91. මට මතකයි අපි කුඩා අවදියේ අපේ ගෙවල් වල බිත්තර රක්වනවා කිකිලියන් කියලා. දවස් 21කට පස්සේ ඒ පැටව එළියට ආවට පස්සේ ඒ පැටව කිකිලිගේ පසුපස ගමන් කරනවා. බැරි වෙලා කාක්කෙක්කෝ පූසෙක්කෝ නැත්නම් මිනිස්සෙක්කෝ දෙකෙක් අල්ලගෙන ආවොත් කිකිලි කුමක්ද කරන්නේ? මේ පැටව ටික ඔක්කොම තටු අස්සට දා ගන්නවා. තටු අස්සට දාගෙන සංගවා ගන්නවා. ආපහු මේ පැටියෙකුට අනුතුරක් කරන්න කිසිවෙකුට බෑ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වකීය පියාපත් යට උන්වහන්සේගේ දරුවන්ව ආරක්ෂා කරනවා. හොඳ අත්වල සන්නාදයක් දෙනවා. දේව රැකවරණය තුළ අපි සිටින්න ඕනේ. දෙවියන් වහන්සේගේ රැකවරණයට අපි එන්න ඕනේ. දෙවියන් වහන්සේගේ රැකවරණය තුළ අපි සිටිනවා නම් අපිට විපත්ති සිදුවන්නේ නැහැ. සුද්ධෝලියවිලි සඳහන් කරනවා අපි විපත්තිය දකිනවා පමණයි විපත්තිය අපට ලංවන්නේ නැහැ. මේක දෙවියන් වහන්සේගේ පොරොන්දුවක්. විපත්තිය අපි දකි. විපත්තිය අපිට ලංවන්නේ නැහැ. හේතුව දෙවියන් වහන්සේ අපේ රක්ෂස්ථානයන් අපේ බලකොටුවක් නිසා. ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරිය, නුඹගේ ජීවිතයේ යම් ප්‍රශ්නයක් පැමුණම දෙවියන් වහන්සේ ඇඟිලි දික් කරන්න එපා. නුඹ විමසලා බලන්න. නුඹ ගමන් කරන්නව ගමන් මාර්ගය, නුඹ ආවෝ ගමන් මාර්ගය නුඹ විමසලා බලන්න. වර්ධි වෙන්නේ අපි ආවෝ ගමන් මාර්ගය තුලයි. දෙවියන් වහන්සේ සර්ව සාධාරණ යුක්ති සාධක දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේව යම් කිසි මිනිසෙක් අල්ලගත්තොත් ඒ මිනිසා තමයි ජයග්‍රාහක. මට ඊයේ යන්න සිදු වුණා මගේ පිටුරු වගේ ප්‍රාණ කරන්න ජාම් කරන තැනකට. එතන හැමතැනම දේවදූත. මම උඩ කරන මේක ශාපයක්. මේක ශාපයක්. ඔබ තුන්වෙනි සතරේ පරම්පරාව දක්වා දක්වන්නට ඔබ ශාප එකතු කරනවා. දේවදූත සලාම් කරනවා රහසින්වත් තියාගන්න. සමහර වෙලකට ආවා දේව පිටුරු අරගෙන යන්න. මම ඒ අවස්ථාවේ ප්‍රයෝජනට ගත්තා. එතන ඉඳගෙන දෙවියන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ ඒ කඩේ කියන මූණ මේවලා. නමුත් මම දෙවියන් වහන්සේ දෙක කළ යුතුව තිබෙනවා. ඔබ එකම දෙවියන් වහන්සේ ඉන්නේ. එකම දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේව අල්ලගන්නේ. දෙවියන් වහන්සේව අල්ලගත්තොත් ඔබට වර්ධින්නේ නැහැ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේව අල්ලගන්න. දෙවියන් වහන්සේව අල්ලගත්තොත් අපි මුළු ලෝකෙම ජයග්‍රහණය ලැබුවම සෙනගයි. අපි දෙවියන් වහන්සේ තුල යුක්ති සාධකව යුක්ති සාධක දෙවියන් වහන්සේ සමග ගමන් කරනවා නම් දෙවියන් වහන්සේ අප සමගයි. අප සිටින්නේ භයංකර කාල පරිච්ඡේදයක් තුලයි. මේ කාල පරිච්ඡේදය තුල දෙවියන් වහන්සේ සමග අපි හැසිරෙන්න ඕනේ. ආත්මයන් වහන්සේ කන්න කොටගෙන අපි ගමන් කරන්න ඕනේ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය, දේවදූත සඳහන් කරනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වම උන්වහන්සේ තැවුණා. මනුෂ්‍යගේ තියෙන දුෂ්ටකම් නිසා නෝවගේ කාලය තුල මනුෂ්‍ය තමගේ මාර්ග වරද්දගෙන මොනම ආකාරයක මනුෂ්‍යගේ සිත්විලි යහපත්ව තිබුණේ නැහැ. නමුත් ඒ සියලු අධර්මිෂ්ඨ පරම්පරාව තුල එකම එක මිනිසෙක් හිටියා, යුක්ති සාගත ධර්මිෂ්ඨ මිනිසෙක්. ඔහුගේ නම නෝවා. ඔහු දෙවියන් වහන්සේ සමග හැසිරුණා. ප්‍රියතර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න, දෙවියන් වහන්සේ සමග සිටින්න, දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න වෙන බලාපොරොත්තුවක් අපිට නැහැ. අපිට වෙන බලාපොරොත්තුවක් අපි කාදස බලන්නද? අද අපිට බලන්න දිහාවක් නැහැ. ඇයි හේතුව? අද මිනිස්සුන්ට උපකාර කරන්න තව මිනිස්සුන්ට බෑ. අද එවැනි කාල පරිච්ඡේදයක් තුළ අපි ජීවත් වෙන්නේ. අද රජයට බෑ මිනිස්සුන්ට උපකාර කරන්න. අද කිසිම කෙනෙකුට
බෑ මිනිස්සුන්ට උපකාර කරන්න. එනං අද උපකාර කරන්න පුළුවන් එකම තැනත් ඇවිල්ලා දෙවියන් වහන්සේ පමණයි. ඒ දෙවියන් වහන්සේ පුත්‍රෝ දෙවියන් වහන්සේ වශයෙන් මේ පොළොවට පැමිණ උන්වහන්සේ කියනවා කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියා නුඹගේ ශරීරය ගැන වෙහෙසෙන්න එපා. අද මිනිස්සු වෙහෙසෙන්නේ කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද? මෙව ඕනේ කන්න ඕනේ බොන්න ඕනේ අඳින්න ඕනේ ඉන්න ඕනේ ලස්සන ජීවත් වෙන්න ඕනේ. මෙව මිනිස්සුගේ ජීවිතේ දෛනික ජීවිතේ අවශ්‍යතාවයන්. නමුත් උන්වහන්සේ කියනවා කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියා ශරීරය ගැන වෙහෙසෙන්න එපා. ඇයි එනම් උන්වහන්සේ කියනවා කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරලා බලන්න. එවන් නූල් කටින් එවන් නැත නම් ස්වර්ගයේ පියාණන් වහන්සේ ඒවා පෝෂණය කරනසේක. අද තිබී හෙට උතුමේ දෙවියන්ව මේ තුන්‍ය මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ අලංකාර කරනසේක නම් උන්වහන්සේව සොයන්නන්ට කොපමණ වැඩියෙන් උන්වහන්සේ ඔවුන්ව අලංකාර කරනසේකද? එනම් උන්වහන්සේ කියනවා පළමුව උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න එවිට ඔබට සියල්ල ලැබෙනවා. හොඳ අපල සන්නාදයක් දෙමු. කුමක් කමුද කුමක් අඳිමුද කුමක් බොමුද කියලා නුඹගේ ශරීරය ගැන වෙහෙසෙන්න එපා. නුඹ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න එවිට නුඹට සියල්ල දෙන බවට දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු වෙනවා. අපි මේවා ගැන මිඩංගු වෙන්න ඕනේ නෑ. කලසම් වෙන්න ඕනේ නෑ. අද මිනිස්සු මොහොත දේවල් ගැන මිඩංගු වෙනවා. ජේසුස් වහන්සේ ගොඩාක් ප්‍රේම කරපු පවුලක් හිටියා. ඔවුන් සිටියේ ඊශ්‍රායලයේ බෙතානිය කියනා ඈත ගම්මානයක. ඒ පවුලේ සිටියා සහෝදරයන් දෙදෙනෙකු සහෝදරයෙකු. සහෝදරයාගේ නම ලාසරුස්. සහෝදරයන් දෙදෙනා ඇවිල්ලා මාර්තා සහ මාරියා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ගොඩක් ප්‍රේම කළා උන්ට. යේසුස් වහන්සේ ඒ ගම හරහා යනවා නම් කිසි දවසක අමතක කළේ නෑ. බෙතානියේ ලාසරස්ගේ නිවසට ගොඩ වැදී යන්න. ප්‍රියතර සහෝදරයා සහෝදරිය උන්වහන්සේ නිවසට ගියාම ලාසරස්ගේ එක සහෝදරියන් උන්වහන්සේගේ පාවලට ඇවිල්ලා ඇගේ කඳුළු වලින් ජේසුස් වහන්සේගේ පාද සෝදමින් ඇගේ ඉසකෙස්සලින් ඒ පාද පිසදම්මින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේව වචනේ ප්‍රේමේ වදන් අසමින් සිටිනවා. නමුත් මාර්තා කියන සහෝදරිය ජේසුස් වහන්සේ ආස කරන දේවල් හදලා දෙන්න ඇය වෙනසුණා. නමුත් ජේසුස් වහන්සේ කියනවා මාර්තා මාර්තා නුඹ බොහෝ දේවල් ගැන මිඩංගු වෙනවා. අවශ්‍ය කරන එකයි මේ මාර්යා කරන දේ. මොකද්ද මාර්යා කරන්නේ? උන්වහන්සේගේ පාවුල ඉඳලා වචනය අසනවා. අද අපි බොහෝ දේවල් ගැන මිඩංගු වෙනවා. කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද හෙට ගැන ජීවත් වෙන්නේ කොහොමද අපේ අනාගතේ කුමක්ද මේ දේවල් ගැන මිඩංගු වෙනවා. නමුත් උන්වහන්සේ කියන ඕන කරන්න එකයි මරියා කරන දේ කුමක්ද? දෙවියන් වහන්සේගේ පාමුල ඉඳලා උන්වහන්සේගේ වචනය ඇසීමයි. අද අපිට අවශ්‍ය කරන එකයි දෙවියන් වහන්සේගේ වචනය ඇසීමයි. අද අවශ්‍ය කරන දේ වචනේ කියවීමයි. අද අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වීමයි. ඒ විට උන්වහන්සේ කියනවා නුඹ උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයනවා. ඒ විට නුඹට සියල්ල ලැබෙනවා. හෙට දවස ගැන පාරට්ටු කරගන්න එපා. දවසේ කරදර දවසට සැහැයි. ප්‍රියතර සහෝදරයා සහෝදරිය හෙට දවස ගැන පාරට්ටු කරගන්න එපා. හැම ජීවත් වෙන තත්පරයකදීම උන්වහන්සේ සමග ජීවත් වෙන්න දෙවියන් වහන්සේ දන්නවා ඔබගේ අනාගතය ආලෝකමත් කරන්න. දෙවියන් වහන්සේ දන්නවා ඔබව ලස්සනට පළදවන්න. දෙවියන් වහන්සේ දන්නවා ඔබව ජීවත් කරන්න. දෙවියන් වහන්සේ දන්නවා ඔබට අවශ්‍ය කරන ආහාර පාන දීලා ඔබව පෝෂණය කරන්න. දෙවියන් වහන්සේ දන්නවා ඔබට අවශ්‍ය කරන ගේ දොර ඉඩකඩම් ගහන වාහන දෙන්න. දෙවියන් වහන්සේ මේ පොරොන්දු දෙන්න උන්වහන්සේ බැඳී සිටිනවා. එනම් පළමු රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. ප්‍රියතර සහෝදරයා සහෝදරිය මේ යුක්ති සාගත දෙවියන් වහන්සේ මේ සර්ව සාධාරණ දෙවියන් වහන්සේ මනුෂ්‍යගෙන් පරිගන්නේ නැහැ. දෙවියන් වහන්සේට විරුද්ධව මනුෂ්‍ය ක්‍රියා කරද්දී
දෙවියන් වහන්සේ අකමැත්තෙන් වද මනුෂ්‍යයා වෙතින් තමාගේ මුණ හරව ගන්නවා. එවිට විනාශකයට පුළුවන්කම තිබෙනවා මනුෂ්‍යයා වෙතට ඇවිල්ලා ජීවිත විනාශ කරන්න. අද මේ විපත්ති වලදී දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරලා කිසිම තේරුමක් නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ සර්ව සාධාරණයි. සුනාමිය ආපු මොහොතදී මිනිස්සු දෙවියන් වහන්සේට ගොඩාක් දොස් කිව්වා. සුනාමිය පැමිණි මොහොතදී සුනාමිය ආවා. නමුත් විනාශ කළේ දෙවියන් වහන්සේ නෙමෙයි. දෙවියන් වහන්සේ තප්පර කීපයකට උන්වහන්සේගේ අත පැත්තකට ගත්තා. සුනාමිය ආවා. උන්වහන්සේගේ අත පැත්තට ගත්ත මොහොතදී ආපු විනාශය තුළ විනාශ කළේ කවුද? දෙවියන් වහන්සේ නෙමෙයි. විනාශ කළේ විනාශකයා. දෙවියන් වහන්සේ මිනිමරන්නේ නැහැ. දෙවියන් වහන්සේ විනාශ කරන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අකමැත්තෙන් වුවද උන්වහන්සේ අත පැත්තකට ගත්තොත් මනුෂ්‍යයන්ට ඒ රැකවරණය නැහැ. හේවත් සහෝදරයා සහෝදරිය, අපි දෙවියන් වහන්සේගේ රැකවරණය තුළ අප සිටිය යුතුව තිබෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව තමයි මේ කාලය තුළ අපට අවශ්‍ය වන්නේ. ඔබ දෙවියන් වහන්සේගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. ඉල්ලන්න කරුණාව. ස්වාමීන් ඔබගේ කරුණාව දෙන්න. දෙවියන් වහන්සේගේ මිනිසෙක් වන සුදු පාළුතුමා. ඔහුගේ මාංශේ කටුවක් තිබුණා. රෝගයක් වෙන්න ඇති. නැත්නම් ඔහු තිබුණ දුර්වලකමක් වෙන්න ඇති. මොකද්ද කියලා ලියවිලි සඳහන් කළා නැහැ. ලියවිලි සඳහන් කළා දෙන්නේ මාංශේ කටුවක්. මානසික දෙයක් ඔහුගේ ජීවිතේ තියෙන්නේ නැති. ඔව් දෙවියන් වහන්සේ යාඥා කළා ස්වාමිනී මේ මාංශේ කටුව මගෙන් ඉවත් කරන්න. 3 වතාවක් යාඥා කළා. ලියවිලි සඳහන් කරා 3 වතාවක් ඔහු යාඥා කළා. නමුත් දෙවියන් වහන්සේ කියනවා නුඹගේ දුර්වලකමේදී මාගේ කරුණාව නුඹට සෑහෙන්නේ. හලෙලුයා. හලෙලුයා. හොඳ අත්වල සන්නාදයක් දෙමු. අපගේ දුර්වලකමේදී දෙවියන් වහන්සේගේ කරුණාව අපට සෑහෙනවා. අද දෙවියන් වහන්සේ කරුණාව නිසා තමයි නුඹත් මාත් අද ඉන්නේ. නැත්නම් අද අපිට මොනවා වෙලාද? ප්‍රියදර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලන්න. දෙවියන් වහන්සේගේ කරුණාව තුල තිබෙන ආශිර්වාදය, දෙවියන් වහන්සේගේ කරුණාව තුල තිබෙන සුවය, දෙවියන් වහන්සේගේ කරුණාව තුල තිබෙන සමාදානය, දෙවියන් වහන්සේගේ කරුණාව තුල සියල්ලෙන් සියල්ල තිබෙනවා. ඒ කරුණාවන්ත දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලන්න. ස්වාමිනී ඔබගේ කරුණාව මට දෙන්න. නුඹගේ දුර්වලකමේදී මාගේ කරුණාව නුඹට සෑහෙන්නේය. ප්‍රියදර සහෝදරයන් සහෝදරිය, ඒ කරුණාව තුළ නුඹ ජීවත් වෙන්න. ඒ සර්ව සාධාරණ දෙවියන් වහන්සේ සමග නුඹ ගමන් කරන්න. නුඹ හැම මොහොතකම නුඹ ගමන් කරන ගමන් මාර්ගය විමසලා බලන්න. ප්‍රියදර සහෝදරයන් සහෝදරිය, ඒ පිට නුඹ තමයි මේ ලෝකෙසිනා ජයග්‍රාහකම මනුෂ්‍යයා. මේ උතුම් දැසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේවා අපි නැතිවෙමු. හalleluya. සති වේවා දෙවි පියාණනි. නමස්කාර වේවා දෙවි ස්වාමීනි. හalleluya. කරුණා කරමු. හalleluya. 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 අපි යහපත වපුරමු. අපි යහපත වපුරමු. අපි යහපත වපුරමින් යහපත කපාගමු. හalleluya. උන්වහන්සේ වහන්සේ සදාම් කරනවා නොරවටෙන්න. දෙවියන් වහන්සේට සාදම් කරන්න කිසිවෙකුට නොපුණවන. මක්නිසාද මනුෂ්‍ය වපුරදේ මනුෂ්‍ය කපාගන්නේ. ගලාති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ලියා තිබෙනවා නොරවටෙන්න. දෙවියන් වහන්සේට සාදම් කරන්න කිසිවෙකුට නොපුණවන. නමුත් මනුෂ්‍ය වපුරදේ මනුෂ්‍ය කපාගන්නේ. අපි යහපත වපුරමු. යහපත වපුරමින් යහපත කපාගමු. හalleluya. හalleluya. අපි ස්තුති කරමු දෙවියන් වහන්සේට. අපි ස්තුති කරමු දෙවියන් වහන්සේට. අපි ස්තුති කරමු. අපි යේසුස් වහන්සේට ස්තුති කරමු. සුද්ධාත්ම වහන්සේට ස්තුති කරමු. හalleluya. 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 ස්තුති වේවා දෙවියන් වහන්සේ. හalleluya. මහිමය වේවා දෙවියන් වහන්සේ. ස්තුති වේවා දෙවි පියාණෙනි.
ගෞරවය වේවා දෙවියන් වහන්සේ මහිමය වේවා ස්වාමීනි සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා අපි මේක දිගව ගායනා කරලා අපි දෙන්නේ අවසන් කරන්න යනවා සමාදන් ප්‍රතිපන්දන එකතු කරන්න හalleluya සතිය වේවා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ හalleluya හalleluya මහිමය වේවා දෙවියන් වහන්සේ Hallelujah. Sati Deva Devi Kyai. Hallelujah. Sati. Hallelujah. Sati Kyai.
සදාකාලික කරුණාවෙන් පොළොව රේනේ සාර්ගිදේවියන් වහන්සේ අද දැසන අපේ දරු කලක් වෙන වහන්සේලගේ පාම්ල රැස් කළා. අපි ගොඩාක් ඔබට ස්තුතිවන්ත වෙනවා රජනේ. ස්වාමීන් අද පෙරදින ආපස්සෙන්කට ආශිර්වාද කළ මැනව. අද කිසිවෙකුව ඉස්සතින් නෑරිය මැනව. අද ආපු හැම කෙනෙක් මත ඔබගේ හස්තය තබන්න. ස්වාමීන් යාඥා ඉල්ලන මොහොතේදී ස්වාමීන් වහන්සේ යාඥා ඉල්ලපු නැති ස්වාමීන් අය වහන්සේට බාර දෙනවා. ඔවුන්ගේ සිතිවිලිද ඔබ දකිනවා, ඔබගේ අවශ්‍යතාවයන් දකිනවා, වේදනා දකිනවා, රෝග දකිනවා, ඔබගේ බලාපොරොත්තු පිටවැටීම් දකිනවා. දෙවියනේ හැම කෙනෙකුටම අද දැසන ඔබගේ උපකාරය නිදහස් කළ මැනව. අද ඇසු වචනේ හැම කෙනෙක්ම සිත් තුළ පළදරන්න සැලැස්සුව මැනව. දෙවියනේ ඔබ සර්ව සාධාරණ දෙවියන් වහන්සේ. නමුත් ඔබගේ ලියවිල්ලේ කලාධිපති 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ ස්වාමී සඳහන් කරලා තිබෙනවා නොරැවටෙන්න දෙවියන් වහන්සේට සරදම් කරන්න කිසිවෙකුට නුපුඩුවන කියලා. එතන ලියලා තිබෙනවා මක්නිසාද මනුෂ්‍යයා වපුරදේ මනුෂ්‍යයා කපා ගන්නේ කියලා. එහෙනම් ඔබට සරදම් කරන්න කිසිවෙකුට බෑ. ඥානෙනි මනුෂ්‍යෝ අයහපත වැපුරොත් අයහපත කපා ගනී. යහපත වැපුරොත් මනුෂ්‍යෝ යහපත කපා ගනී. ඒ නිසාද වහන්සේගේ වචනේ කරුණ කොටගෙන යහපත වපරමින් සාමි යහපත කපා ගන්න හැම කෙනෙකුටම උපකාර කළ මැනව. අනේ ආදරවන්ත සදාකාලික ඥාන හැම කෙනෙක් තුළට ඔබගේ කරුණාව නිදහස් කළ මැනව. ඔබ අපට කියනවා කුමක් අමුද කුමක් බොමුද කුමක් අඳමුද කියලා ශරීරය ගැන වෙහෙසෙන්න එපා. නමුත් පළමු රාජ්‍ය ධර්මස්තකම සොයන්න සියල්ල ලැබෙන බව. ඒ නිසා ස්වාමීන් ඔබගේ කරුණාව ලැබ, ඔබගේ කරුණාව තුළ සියල්ල ලැබ. මේ පොළවේ ප්‍රීතිමත් වන පිණිස අද දැසන ඔබගේ වචනේ කරුණ කොටගෙන සියල්ලන්ට ආශිර්වාද කළ මැනව. ඥානෙනි ඔබ වහන්සේගේ දරුවන් අද දුන්නා සම්මාදම් තුති පඳුරු දසෙන් කොටස් ඔබගේ දෑතට බාරයි ස්වාමිනේ. දුන්නා සියල්ලට ආශිර්වාද කරන්න, සාර්ථක කවුරුවලට ආශිර්වාද කරන්න, දුන්නාට වඩා ලැබෙන්න, ලක්ෂ ගුණෙන් කෝටි ගණන් ලැබෙන්න ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ රක්ෂාවල් දිනු කරන්න, ව්‍යාපාර දිනු කරන්න, ඔවුන් ජීවිතය අත තබන සියලු යහපත් කටයුතු වලට ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ. මගේ ආදරවන්ත සදාකාලික පියාණනේ ඔබට නොවැඩ දිවි සිත ආශාව හැකියාව දෙන්න. ඒ මුදල් ඔබගේ රාජ්‍යයේ වර්ධන වෙනුවෙන් ගෞරව වෙනුවෙන් පාවිච්චි කරන්න කරුණාව දෙන්න පාවිච්චි කරන අයට පියාණේ අද අපි අලුත් සතියකට අවතීර්ණ වනවා. අදින් ආරම්භ වන මේ සතිය පුරාම ඔබගේ දරුවන්ට සියලු නපුරෙන්ද විපතින්ද අයහපතින්ද දුර්භික්ෂෙන්ද වසංගත ලෙඩ රෝග වලින්ද භයානක ලෙඩ රෝග වලින්ද භයානක අනතුරු වලින්ද සියලු විපත්ති වලින්ද ආරක්ෂා කරගත මැනව. සෝබාදාරේ පැමිණෙන විහසනයකින්ම ආරක්ෂා කරගත මැනව. මේ සතිය පුරාම වහන්සේගේ රැකවරණය දුන මැනව. මේ සතිය පුරාම ස්වාමීන් කෙනෙක් කෙනාගේ ජීවිතේ රක්ෂා ස්ථානයේ බලකොටුව ඔබ වහන්සේ වූ මැනව. ස්වාමීන් මේ සතිය පුරාම ඔබගේ දූ දරුවන්ට ස්වාමීන් දෛනික ජීවිතේ අවශ්‍යතාවයන් සපුලාරමින් ස්වාමීන් දෛනික ජීවිතේ ජීවත් වෙන අවශ්‍ය කරන සියලු කාරණා ඔබ වහන්සේ ඉටු කළ මැනව. ඒ වගේම ස්වාමීන් මේ සතිය පුරාම ඥානයෙන් වචනෙන් ඔබට ළඟ ඔබට ප්‍රසන්න ජීවිත ගත කරන්න කරුණාව දුන මැනව. සුද්ධාත්මනි මඟ පෙන්වුව මැනව. දැන් ඔබගේ දරුවන් නිවස් බලා යනවා. ඔවුන් ආරක්ෂිතව ගෙන ගිය මැනව. ඉදිරියෙන් දෙපැත්තෙන් පිටිපස්සෙන් සිටිය මැනව. සම්පූර්ණ ගමන් ආරක්ෂාව ඔවුන්ට සැපෙව මැනව. අද ආත්මේ තියයි ගැන යාඥා කරනවා ස්වාමිනේ. ඔවුන්ට යම් ප්‍රශ්නයක් කරදරයක් රෝගයක් තිබේ නම් ඒවට ස්වාමීන් ඔබ විසඳුමක් වෙමින් ඔවුන්ට ජයග්‍රහණය දීලා ලබන ඉරිදින සියල්ලන්ට එන්න කරුණාව තුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හalleluya. දැන් අපගේ පියු දෙවියන් වහන්සේගේ කරුණාව පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේමය ශ්‍රද්ධාත්මයන් වහන්සේගේ ආරක්ෂාව සහභාගීකමත් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි ඊම දක්වා
අප සියල්ලන් ආසංගම පවතිවා. ආමේන්. රාජ්‍යද බලයද මහිමයද සදාකාලයට අපගේ එකම දෙවෝ ස්වාමීන් වහන්සේටමය. ආමේන්. සියලු දෙනාටම ජීවිතය යාඥා කරගන්න අය එන ඉදිරියට යාඥා කරනවා.